අපි දැන් කතා කරමු සෛලයක තියෙන වැදගත් ඉන්ද්‍රියකාවක් ඒ තමයි පුතේ මයිටොකොන්ඩ්‍රියා ගැන. මයිටොකොන්ඩ්‍රියා ගැන. හරි. දැන් මට මේකෙන් ටිකක් ඉඩ ගන්න වෙනවා මයිටොකොන්ඩ්‍රියා ගැන කතා කරන්න. හරිද? මයිටොකොන්ඩ්‍රියා මම සම්පූර්ණ කතාවම අයින් කරලා දාන්න. මොකද දැන් මෙච්චර වෙලා ඔයාලා මේ රූපේ දිහා බලාගෙන හිටියා. ඔයාලා මේ රූපේ ඇඳලා තියෙනවා. ඒ නිසා දැන් ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙනම් සාකච්ඡා කරන්න යන්නේ මයිටොකොන්ඩ්‍රියා ගැන. පුතේ මයිටොකොන්ඩ්‍රියාවක පළවෙනි කතාව තමයි මයිටොකොන්ඩ්‍රියාවක පටල දෙකක් තියෙනවා නෙමෙයි. මයිටොකොන්ඩ්‍රියාවක පටල දෙකක් තියෙනවා. මේකට මම කියන්නම් පිටත පටලය කියලා. මේකට කියන්නම් මම ඇතුළත පටලය කියලා. පිටත පටලයයි මොන පටලයයිද? ඇතුළත පටලයයි. එතකොට මයිටොකොන්ඩ්‍රියාවක පටල දෙකක් තියෙන නිසා පළවෙනිම කාරණාව තමයි පුතේ යා ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක්. ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක් නැත්නම් ද්විපටලමේ ඉන්ද්‍රියකාවක් නැත්නම් පටල දෙකක් සහිත ඉන්ද්‍රියකාවක් මයිටොකොන්ඩ්‍රියාවක් කියලා කියන්නේ. මේ පටල දෙකේ තවත් විශේෂත්වයක් තියෙනවා පුතේ. පිටත පටලයට වඩා ඇතුලේ පටලේ වර්ගඵලය වැඩි. රැලි වැටලානේ තියෙන්නේ. පිටත පටලයට වඩා ඇතුලේ පටලේ වර්ගඵලය වැඩි. එහෙම වර්ගඵලය වැඩි වෙනකොට ඒකේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමභාවය තව වැඩි වෙනවා. ඊළඟට මේ සාමාන්‍යයෙන් සෛලයක පුතේ මයිටොකොන්ඩ්‍රියා සාමාන්‍යයෙන් සෛලයක මයිටොකොන්ඩ්‍රියා 800ක් 1000ක් විතර තියෙනවා. සමහරු කියන්නේ 3යි 4යි කියලා. මොකද රූපේ නම් කරන්නේ 2යි 3යි 4යි හින්දා. හරිද? සාමාන්‍යයෙන් සෛලයක මයිටොකොන්ඩ්‍රියා 800ක් 1000ක් විතර තියෙනවා. හැබැයි ක්‍රියාකාරීත්වයෙන් වැඩි සෛලවල ක්‍රියාකාරීත්වයෙන් වැඩි සෛලවල එහෙම නැත්නම් ශක්තිය අවශ්‍යතාවයේ වැඩි සෛලවල වැඩි මයිටොකොන්ඩ්‍රියා සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් හර්ට් පේශි සෛල, ඔයාලගේ මේ තියෙන කාංකාල පේශි සෛල, මේ වගේ සෛලවල වැඩි මොනවා ප්‍රමාණයක් තියෙනවද? වැඩි මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණයක් තියෙනවා. එතකොට පුතේ සාමාන්‍ය සෛලයක මයිටොකොන්ඩ්‍රියා 800ක් 1000ක් විතර තියෙනවා. හැබැයි ක්‍රියාකාරීත්වයෙන් වැඩි ශක්තිය අවශ්‍යතාවයේ වැඩි හර්ට් පේශි සෛල, එතකොට කාංකාල පේශි සෛල, ශුක්‍රාණු සෛල, මෙන්න මේ කියන සෛලවල වැඩි මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණයක් තියෙනවා. ඒතර මොනවද අපි දැන් මයිටොකොන්ඩ්‍රියා ගැන කියවේ? මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක්. ඇතුළත පටලයේ රැලි වැටලා තියෙන හින්දා පිටත පටලයට වඩා ඇතුළත පටලයේ වර්ගඵලය වැඩි. සාමාන්‍යයෙන් සෛලයක මයිටොකොන්ඩ්‍රියා මෙච්චරක් විතර තියෙනවා. හැබැයි ක්‍රියාකාරීත්වයෙන් වැඩි ශක්තිය අවශ්‍යතාවයේ වැඩි සෛලවල මයිටොකොන්ඩ්‍රියා ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මයිටොකොන්ඩ්‍රියා වල පුතේ ශක්තිය නිපදවන නිසා මේවට සෛලවල පිහිටි ශක්ති බලාගාර එහෙම නැත්නම් සෛලවල පිහිටි ජව පොළවල් කියලා කියනවා. මේ මයිටොකොන්ඩ්‍රියා වලදී වෙන්නේ පුතේ ග්ලූකෝස් බිඳ හෙලලා. ග්ලූකෝස් බිඳ හෙලලා හැබැයි මේ ග්ලූකෝස් බිඳ හෙලීමට ඔක්සිජන් අවශ්‍යයි. ග්ලූකෝස් බිඳ හෙලලා මොනව හදන එකද? ශක්තිය හදන එක තමයි මේ මයිටොකොන්ඩ්‍රියා වල කාර්යය. ඊට අමතරව පුතේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. මම මෙහෙම ලියවට කමක් නැහැ නේද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. ඒතර ඔයාලා පුතේ මේ ඔක්සිජන් ගන්නයි කියලා ඇහුවොත් එහෙම පෙනහළු හරහා මේ වැඩේට තමයි ගන්න. ඔයාලා පෙනහළු වලින් ඔක්සිජන් අරගෙන රුධිරය හරහා සෛලවලට ගිහින් දෙන්නේ මේ වැඩේට. සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රියා වලට ග්ලූකෝස් බිඳ හෙලලා ශක්තිය හදන්න. එතනදී හැදෙනවා පුතේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි නැවත ඔයාලා පෙනහළු හරහා පිට කරන්නේ. මොකද සමහර කට්ටිය දන්නේ අපි ඔක්සිජන් ගන්න ඇයි කියලා. සමහරව හිතන්නේ ඔක්සිජන් ගන්න ඇයි කියලා අහපුවම පෙනහළු වැඩ කරන්න කියලා. පෙනහළු වැඩ කරන්න නෙවෙයි ඔක්සිජන් ගන්නෙ. මොකද්ද? පෙනහළු වැඩ කරන්නේ ඔක්සිජන් ගන්න. තේරුණාද? පෙනහළු වැඩ කරන්නේ ඔක්සිජන් ගන්න. ඒ ඔක්සිජන් සෛලවලට තමයි දෙන්නේ පුතේ. සෛලවල මයිටොකොන්ඩ්‍රියා වලට යාලා ශක්තිය හදනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලයත් හැදෙනවා. හරි. ඔය ටික මතක තියාගන්න විශේෂයෙන්ම. හරි. මයිටොකොන්ඩ්‍රියා ගැන පොඩි සටහනක් අපි ලියමු. මේ විදිහට ලියන්න. ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමේ මෙන්න වචන තියෙනවා. ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමය ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමය ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමය ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවකි. ද්විත්ව පටලමය ඉන්ද්‍රියකාවකි. තරුවක්
මයිටොකොන්ඩ්‍රියා වල නැත්නම් මේ වායේ කියලා ලියන්න මේ වායේ ඇතුළත පටලය රැලි වැටී ඇත. මේ වායේ ඇතුළත පටලය රැලි වැටී ඇත. මේ වායේ ඇතුළත පටලය රැලි වැටී ඇත. ඒකටම ලියන්න එබැවින් පිටත පටලයට වඩා එබැවින් පිටත පටලයට වඩා එබැවින් පිටත පටලයට වඩා ඇතුළත පටලයේ වර්ගඵලය වැඩිය. එබැවින් පිටත පටලයට වඩා ඇතුළත පටලයේ වර්ගඵලය වැඩිය. එබැවින් පිටත පටලයට වඩා ඇතුළත පටලයේ වර්ගඵලය වැඩිය. ඇතුළත පටලයේ වර්ගඵලය වැඩිය. ඊළඟ තරු ලකුණ මේවාට සෛලවල පිහිටි මේවාට සෛලවල පිහිටි ශක්ති බලාගාරයයිද 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 කමා ජව පොළවල් යයිද මේවාට සෛලවල පිහිටි ශක්ති බලාගාරයයිද ජව පොළවල් යයිද කියනු ලැබේ. මේවාට සෛලවල පිහිටි ශක්ති බලාගාරයයිද ජව පොළවල් යයිද කියනු ලැබේ. මේවාට සෛලවල පිහිටි ශක්ති බලාගාරයයිද ජව පොළවල් යයිද කියනු ලැබේ. මේවාට සෛලවල පිහිටි ශක්ති බලාගාරයයිද ජව පොළවල් යයිද කියනු ලැබේ. ශක්ති බලාගාරයයිද ජව පොළවල් යයිද කියනු ලැබේ. ශක්ති බලාගාර කියලත් කියනවා ජව පොළවල් කියලත් කියනවා. තරුවක් දාලා ලියන්න. සාමාන්‍ය සෛලයක මයිටොකොන්ඩ්‍රියා 800 ඉරක් 1000 ප්‍රමාණයක් ඇත. ඉලක්කම් මතක තියාගන්න ඕනේ. හරිද? ගොඩක් තියෙනවා කියලා දැනගන්නකො එච්චරයි. සාමාන්‍ය සෛලයක මයිටොකොන්ඩ්‍රියා 800 ඉරක් 1000 පමණ ඇත. ඒකටම ලියන්න ක්‍රියාකාරීත්වයෙන් වැඩි නැත්නම් මෙහෙම ලියන්නකො ශක්තිය අවශ්‍යතාවයේ වැඩි සෛලවල මයිටොකොන්ඩ්‍රියා වැඩි ප්‍රමාණයක් ඇත. 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 මයිටොකොන්ඩ්‍රියා වැඩි ප්‍රමාණයක් ඇත. උදාහරණ කියලා එතන ලියා ගන්න. මොනවද? හර්ට් පේශි සෛල. උදාහරණ හර්ට් පේශි සෛල. තව ලියන්න කංකාල පේශි සෛල. කංකාල පේශි සෛල. කංකාල පේශි සෛල. තව ලියන්න ශුක්‍රාණු සෛල. ශුක්‍රාණු සෛල පුරුෂ ප්‍රජනක සෛල කියලා කියන්නේ ශුක්‍රාණු සෛල. ඒවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය දිගේ පීනගෙන යන්න එපා. ලොකු ශක්තියක් ඕන ශුක්‍රාණු සෛල. ඊළඟ පිටුවට අපි යනවා මයිටොකොන්ඩ්‍රියාවක කාර්ය සඳහන් කරන්න. ලියන්න සෛල තුලදී රතු පෑනෙන් ලිවත් කමන්නේ. එක සෛල තුලදී ග්ලූකෝස් බිඳහෙලා ශක්තිය නිපදවීම. 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 පහලින් තරුවක් දාලා ලියන්න. මෙයට මේකට තව නම් කියනවා. මෙයට ග්ලූකෝස් ඔක්සිකරණය යයිද මෙයට ග්ලූකෝස් ඔක්සිකරණය යයිද මෙයට ග්ලූකෝස් ඔක්සිකරණය යයිද සෛලීය ශ්වසනය යයිද මෙයට ග්ලූකෝස් ඔක්සිකරණය යයිද සෛලීය ශ්වසනය යයිද කියනු ලැබේ. මෙයට ග්ලූකෝස් ඔක්සිකරණය යයිද සෛලීය ශ්වසනය යයිද කියනු ලැබේ. මෙයට ග්ලූකෝස් ඔක්සිකරණය යයිද සෛලීය ශ්වසනය යයිද කියනු ලැබේ. පුතේ මෙන්න මේ කතාව ලියා ගන්නකෝ. මේ කතාව ලියා ගන්නකෝ. ග්ලූකෝස් ධන ඔක්සිජන් ශක්තිය
මේක සිංහලෙන් ලියන්න කාබන් ඩයොක්සයිඩ්, මේකත් සිංහලෙන් ලියන්න ජලය කියලා. හරි. ග්ලූකෝස් ධන ශක්තිය ඊතලයක්, ග්ලූකෝස් ධන ඔක්සිජන් ඊතලයක්, ශක්තිය ධන සිංහලෙන් ලියන්න කාබන් ඩයොක්සයිඩ්, සිංහලෙන් ලියන්න ජලය කියලා. ග්ලූකෝස් ධන ඔක්සිජන්, ශක්තිය, කාබන් ඩයොක්සයිඩ්, ජලය. මේ තමයි මයිටොකොන්ඩ්‍රියාවක කාර්යය. මයිටොකොන්ඩ්‍රියාවක කාර්යය. තරුවක් දාලා ලියන්න. මේ සඳහා ඔක්සිජන් අවශ්‍ය වන අතර ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදේ. ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදේ. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදේ. හරි. ඔන්න පුතේ මයිටොකොන්ඩ්‍රියා වල කතාව අවසන්. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ කවුරු ගැනද? න්‍යෂ්ටිය ගැන කතා කරන්න යන්නේ. න්‍යෂ්ටිය ගැන කතා කරන්නයි යන්නේ. න්‍යෂ්ටිය. හරි. පළවෙනියටම කියන්න තියෙන්නේ පුතේ මෙන්න මේ න්‍යෂ්ටිය කියන එක ඉස්කෝලේ තියෙන සංයුක්තාන්වීක්ෂයෙන් පවා දකින්න පුළුවන්. ඉස්කෝලේ තියෙන අන්වීක්ෂය සංයුක්තාන්වීක්ෂය ඒකෙනුත් පේනවා. ඒ කියන්නේ න්‍යෂ්ටිය සෛලයේ තියෙන ලොකු කොටසක්. දැන් සාමාන්‍යයෙන් පුතේ සංයුක්තාන්වීක්ෂයෙන් ඉස්කෝලේ තියෙන අන්වීක්ෂයෙන් බලනකොට න්‍යෂ්ටිය මේ වගේ ටිකක් ලොකුවට පේනවා. අනිත් ඒවා මයිටොකොන්ඩ්‍රියා, රයිබෝසෝම, ගොල්ගි සංකීර්ණය, අන්තප්ලාස්මේ ජාලිකා ඔක්කොම පේන්නේ තිත් වගේ. න්‍යෂ්ටිය සාමාන්‍යයෙන් පේනවා. සංයුක්තාන්වීක්ෂයෙන් පවා දකින්න පුළුවන් න්‍යෂ්ටිය. දෙවෙනි කාරණාව තමයි පුතේ න්‍යෂ්ටිය කියන්නේ ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක්. න්‍යෂ්ටිය කියන්නේ ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක්. එයාගෙත් පටල දෙකක් තියෙනවා. මම න්‍යෂ්ටියක් අඳින්නම් මෙන්න මේ විදිහට. න්‍යෂ්ටියක් අඳින්නම් මේ විදිහට. සෛලයක තියෙන න්‍යෂ්ටිය. හරිද? ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක් නේ. මෙන්න මේ වගේ එකක් තමයි පුතේ සෛලයක තියෙන න්‍යෂ්ටිය. හරි. මෙන්න මේ වගේ එකක්. දැන් මේ තියෙන න්‍යෂ්ටිය. හරි. මේ තියෙන න්‍යෂ්ටිය මම මේවා විතරක් නම් කරන්නම්. න්‍යෂ්ටි පටල. න්‍යෂ්ටි පටල මේකත් නම් කරන්නම් මම. න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව මේ සිදුරු වලට කියනවා පුතේ න්‍යෂ්ටික ජිද්‍ර කියලා. න්‍යෂ්ටික ජිද්‍ර කියලා කියනවා. න්‍යෂ්ටික ජිද්‍ර. මේ තියෙන න්‍යෂ්ටියක්. හරිද? න්‍යෂ්ටියක්. මේ තියෙන න්‍යෂ්ටි පටල. එතකොට මේ ඇතුළට ඕනනම් කියන්න පුළුවන් න්‍යෂ්ටි ප්ලාස්මේ කියලා. න්‍යෂ්ටි ප්ලාස්මේ කියලා කියන්න පුළුවන්. න්‍යෂ්ටි ප්ලාස්මේ කියලා කියන්න පුළුවන්. මේක විතරයි එතකොට මම නම් කරේ නැත්තේ. න්‍යෂ්ටි පටල තියෙනවා, න්‍යෂ්ටි ප්ලාස්මේ තියෙනවා, න්‍යෂ්ටිකාව තියෙනවා, න්‍යෂ්ටික ජිද්‍ර තියෙනවා. පුතේ මේ පැටලිච්ච නූල් කෑලි ගොඩ වගේ එක අපි එළියට ගත්තා. ඔය පැටලිච්ච නූල් කෑලි ගොඩ වගේ එක එළියට ගත්තොත් ඒකට කියන්නේ ක්‍රොමැටින් ජාලය. ක්‍රොමැටින් ජාලය නැත්තම් වර්ණ දේහ ජාලය. වර්ණ දේහ ජාලය කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඒකෙනුත් දැන් මේ පැටලිච්ච නූල් කෑල්ලක් වගේ එකක් ඇදලා ගත්තොත් එළියට ඒක විශාල කරලා බැලුවොත් පුතේ මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒකට අපි කියනවා වර්ණ දේහයක් කියලා. වර්ණ දේහයක් කියලා කියනවා. ඒ වර්ණ දේහයේ වටේට මේ ප්‍රෝටීන් ආවරණයක් තියෙනවා. හරියට අර මේ වේපස් තියෙන චොක්ලට් වටේට ගාපුවා. මේක නිකන් හරියට අර වේපස් එක වගේ මේ වටේ තියෙන ටික චොක්ලට් ටික වගේ. මේ තියෙන හිස්ටෝන් ප්‍රෝටීන් ආවරණයක් තියෙන. හිස්ටෝන් ප්‍රෝටීන් ආවරණයක් තියෙන. ඒ මැද කූර වගේ එක ගත්තොත් පුතේ ඒකට කියන්නේ DNA අණු. DNA අණුවක් කියලා කියන්නේ. ඒකේ තියෙනවා චූටි චූටි කොටස්. ඒවට කියනවා පුතේ අපි ජාන කියලා. ඒවට අපි කියනවා ජාන කියලා. ඔයාලා අහලා තියෙනවනේ ජාන ගැන. හරි. මේ බලන්න එහෙනම්. න්‍යෂ්ටිය කියන එක පුතේ මොන අන්වීක්ෂයෙන් පවා පේනවද? ඉස්කෝලේ තියෙන ඔයාලගේ සංයුක්ත අන්වීක්ෂයෙන් පවා පේනවා. මේක ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක් න්‍යෂ්ටිය කියන්නේ. මේ තියෙන පටල දෙක. මේ තියෙන න්‍යෂ්ටික ජිද්‍ර, න්‍යෂ්ටියේ තියෙන සිදුරු, මේ තියෙන න්‍යෂ්ටිකාව, මේ තියෙන්නේ පැටලිච්ච නූල් කෑලි ගොඩක් වගේ ක්‍රොමැටින් ජාලය නැත්නම් වර්ණ දේහ ජාලය. ඒකේ තියෙන එක පැටලිච්ච නූල් කෑල්ලක් වගේ එකක් ගත්තොත් ඒකට කියන්නේ වර්ණ දේහයක්. ඒකේ තියෙන මේ වටේ ආවරණය අයින් කරපුවාම DNA අණු. ඒකේ තියෙන පුංචි පුංචි කොටස් ජාන. ඔය ජානවල තමයි පුතේ ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කරලා තියෙන්නේ. පරම්පරාගත වෙන තොරතුරු. ඔයා කළුද සුදුද උසද මිටිද ඔයාගේ හිස කෙස්වල ස්වභාවය කොහොමද පැහැදිලිද මේ හැම ලක්ෂණයක්ම ජානවල තමයි ගබඩා කරලා තියෙන්නේ.
ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කරලා තියෙන ජානවල. පැහැදිලිද? හරි. ලියමුකෝ අපි ඉස්සෙල්ලා. න්‍යෂ්ටියක රූප දෙකක් තියෙන්නේ. පළවෙනි රූපේ නම් ඇඳපු එකක්නේ. දෙවෙනි රූපේ පුතේ මේ ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් බලපුවහම පේන විදිය. ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් බලපුවහම පේන විදිය. හරිද? ලියන්න පළවෙනි තරු ලකුණ දාලා සංයුක්ත අන්වීක්ෂයෙන් පවා න්‍යෂ්ටිය දැකගත හැකිය. 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 න්‍යෂ්ටිය දැකගත හැකිය. ඊළඟ තරු ලකුණ මෙය දිත්ව පටලමේ ඉන්ද්‍රිකාවකි. මෙය දිත්ව පටලමේ ඉන්ද්‍රිකාවකි. මෙය දිත්ව පටලමය ඉන්ද්‍රිකාවකි. මෙය දිත්ව පටලමේ ඉන්ද්‍රිකාවකි. තරුවක් න්‍යෂ්ටි පටලයේ ඇති සිදුරු න්‍යෂ්ටි පටලයේ ඇති සිදුරු න්‍යෂ්ටික ජිද්‍ර ලෙස හඳුන්වයි. න්‍යෂ්ටි පටලයේ ඇති සිදුරු න්‍යෂ්ටික ජිද්‍ර ලෙස හඳුන්වයි. න්‍යෂ්ටි පටලයේ ඇති සිදුරු න්‍යෂ්ටික ජිද්‍ර ලෙස හඳුන්වයි. මේ දින සිදුරු ඒවට අපි කියන්නේ න්‍යෂ්ටික ජිද්‍ර කියලා. පුතේ මෙන්න මේ න්‍යෂ්ටිය තියෙනව නේද? මේ න්‍යෂ්ටිකාව තියෙනවනේ. මෙන්න මේ න්‍යෂ්ටිකාවේ පුතේ රයිබෝසෝම වල උපේකක හදනවා. දැන් අපි අර තිතක් වගේ රයිබෝසෝම ඇඳට ඇත්තටම රයිබෝසෝමයක් මේ වගේ පුතේ. උපේකක දෙකකින් හැදිලා තියෙන්නේ. මේ උපේකක හදන්නේ න්‍යෂ්ටිකාව. ඒකත් ලියලා තියාගන්න තරුවක් දාලා න්‍යෂ්ටිකාව මගින් අතු පෑනෙන් ලිව්වොත් හොඳයි. න්‍යෂ්ටිකාව මගින් රයිබෝසෝම වල උපේකක සාදයි. 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 හරි දැන් පුතේ ඔය තියෙන කොටුවක් තියෙන්නේ. ඔය කොටුවේ මෙන්න මේ රූපය නම් කරගන්නකො ඇඳලා. මං කියන ටික පැහැදිලි ඇති ඔයාට. මේ තියෙන න්‍යෂ්ටි පටල. මේ තියෙන න්‍යෂ්ටි ප්ලාස්මය මේ ඇතුළට න්‍යෂ්ටි ප්ලාස්මය. මේ සිදුරු න්‍යෂ්ටික ජිද්‍ර. මෙතන මම න්‍යෂ්ටිය කියලා යටින් ලියලා තියෙන්නේ. න්‍යෂ්ටිකාව. එතන මේ තියෙන ක්‍රොමැටින් ජාලය වරහන් ඇතුලේ වර්ණ දේහ ජාලය. මේ එකක් වර්ණ දේහයක්. එතකොට මේකේ තියෙන මැද තියෙන කූර වගේක DNA අණුව මේ පුංචි පුංචි කොටස් වලට කියනවා ජාන කියලා. දැන් ඔයා වීඩියෝ එක නවත්තලා ওই රූපය ඇඳ ගන්න. වීඩියෝ එක නවත්තලා රූපය ඇඳ ගන්න. හරි දැන් ඔයාලා වීඩියෝ එක නවත්තලා මේ රූපය ඇඳ ගන්න ඇතිනේ. එතකොට මේ කොටස් ටික හරියට නම් වුණාද කියලා බලන්නකෝ. මේ මැද තියෙන න්‍යෂ්ටිකාව මේ පටල වලට කියන්නේ න්‍යෂ්ටි පටල. මේ ඇතුළට නම් කරලා තියෙන ඊතලයක් ගහලා න්‍යෂ්ටි ප්ලාස්මය. මේ න්‍යෂ්ටික ජිද්‍ර මේ න්‍යෂ්ටිය. ඊට පස්සේ මේ පැටලිච්ච නූල් කෑලි ගොඩ වගේ කරන් තියෙන ක්‍රොමැටින් ජාලය නැත්නම් වර්ණ දේහ ජාලය. ඊට පස්සේ පුතේ ඒකෙන් එකක් කරන් තමයි මේ ලොකු කරලා ඇඳලා තියෙන වර්ණ දේහය. වටේ තියෙන ටික අයින් කරපුවාම මැද තියෙන කොටස DNA අණුව. ඒකේ තියෙන පුංචි පුංචි කොටස් වලට කියනවා මොනවා කියලාද? ජාන කියලා කියනවා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන න්‍යෂ්ටියේ කාර්යයන්නේ. හොඳට අහගන්න. මේ න්‍යෂ්ටිය තමයි පුතේ සෛලයේ පාලක මධ්‍යස්ථානය. ඒ කියන්නේ සෛල තුල සිද්ධ වෙන සියලුම ජීව ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය. එහෙනම් න්‍යෂ්ටියේ පළවෙනි කාර්යය තමයි මොකක්ද? සෛල තුල සිදුවන සියලුම ජීව ක්‍රියා පාලනය කිරීම. දෙවෙනි කාරණාව තමයි මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන ජානවල පුතේ ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කරලා තියෙනවා. පරම්පරාගත වෙන තොරතුරු පැහැදිලිද? ගබඩා කරලා තියෙනවා. ඔයා කළුද සුදුද උසද මිටිද ඔයාගේ හිස කෙස් වල ස්වභාවය ඔයා සිනාසෙනකොට කම්බුල් වල ගැසෙනවද නැද්ද? පැහැදිලිද? මේ හැම දෙයක්ම මේ ජානවල ලියලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි ලක්ෂ ගණන් තොරතුරු සමහරට කෝටි ගණන් තොරතුරු මේ ජානවල ලියවිලා තියෙනවා. ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කරනවා. ඒ වගේම මේ ගබඩා කරලා තියෙන ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට ගෙනියන්නෙත් පුතේ න්‍යෂ්ටි. ගබඩා කරලා තියෙන ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට ගෙනියන්නෙත් න්‍යෂ්ටි. ඒ වගේම රයිබෝසෝම වල උපේකක හදන්නෙත් න්‍යෂ්ටිය.
රයිබෝසෝම් වල උපේකක හදන්නෙත් න්‍යෂ්ටිය. න්‍යෂ්ටිකාව තියෙන න්‍යෂ්ටිය ඇතුලෙන්. හරි. එහෙනම් අපි ලියමු න්‍යෂ්ටියේ කාර්යයන් මොනවද කියලා. හරි අපි ලියමු අංක 1 සෛල තුල සිදුවන සියලුම ජීව ක්‍රියා පාලනය කිරීම. 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 අංක 2 ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කිරීම. ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කිරීම. ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කිරීම. වරහන් ඇතුළේ ලියන්න පුතේ ජාන තුල කියලා. ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කිරීම. වරහන් ඇතුළේ ලියන්න ජාන තුල කියලා. ජීවීන්ගේ ආවේනික තොරතුරු ගබඩා කිරීම. වරහන් ඇතුළේ ජාන තුල. තුන්වෙනි එක ආවේනික තොරතුරු ඊළඟ පරම්පරාවට ගෙන යාම. 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 මෙන්න මේකත් ලියා ගන්න. රයිබෝසෝම් වල උපේකක සෑදීම. රයිබෝසෝම් වල උපේකක සෑදීම. රයිබෝසෝම් වල උපේකක සෑදීම වරහන් ඇතුළේ ලියන්න න්‍යෂ්ටිකාව මගින් කියලා. රයිබෝසෝම් වල උපේකක සෑදීම වරහන් ඇතුළේ ලියන්න න්‍යෂ්ටිකාව මගින් කියලා. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ සෛලවල ඇති න්‍යෂ්ටි සංඛ්‍යා කියලා මාතෘකාවක්. සෛලවල තියෙන න්‍යෂ්ටි සංඛ්‍යා කියලා මාතෘකාවක් තියෙනවා. මොකද්ද මාතෘකාව? සෛලවල ඇති න්‍යෂ්ටි සංඛ්‍යා. පුතේ සාමාන්‍යයෙන් සෛලයක තියෙන න්‍යෂ්ටි එකයි. සාමාන්‍යයෙන් සෛලයක තියෙන න්‍යෂ්ටි එකයි. කලාතුරකින් අපිට හම්බ වෙනවා පුතේ සෛල බහු න්‍යෂ්ටිකයි. ඒ කියන්නේ න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. න්‍යෂ්ටි ගොඩක් තියෙන සෛලයක් ඇහුවොත් පුතේ කංකාල පේශි සෛල. න්‍යෂ්ටි ගොඩක් තියෙන සෛලයක් ඇහුවොත් මොකද්ද ලියන්නේ? කංකාල පේශි සෛල ලියන්න පුළුවන්. න්‍යෂ්ටි ගොඩක් තියෙන සෛලයක්. බහු න්‍යෂ්ටික සෛලයක්. ඒ වගේම හම්බ වෙනවා පුතේ සමහර සෛල න්‍යෂ්ටි එකක්වත් නැහැ. ජීවි හැබැයි එක න්‍යෂ්ටියක්වත් නැහැ. උදාහරණයක් තමයි පුතේ රතු රුධිරාණු සෛල. රතු රුධිරාණු සෛල. තව එකක් තමයි පෙනේර නල සෛල. රතු රුධිරාණු සෛලයි මොන සෛලයිද? පෙනේර නල. රතු රුධිරාණු සෛලයි පෙනේර නල සෛලයි. රතු රුධිරාණු සෛලයි පෙනේර නල සෛලයි. පැහැදිලිද? කංකාල පේශි සෛල වල මොකද්ද කතාව? කංකාල පේශි සෛල කියන ඒ වගේ පුතේ න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. ඒතකොට අපි ඒවට කියනවා බහු න්‍යෂ්ටික සෛල කියලා. න්‍යෂ්ටි එකක්වත් නැති සෛල තමයි මේ තියෙන්නේ. රතු රුධිරාණු සෛලයි පෙනේර නල සෛලයි. රතු රුධිරාණු සෛලයි පෙනේර නල සෛලයි. පැහැදිලිද? හරි. ලියන්නකෝ එහෙනම් මේව ලියන්න. සාමාන්‍යයෙන් සෛලයක න්‍යෂ්ටි එකක් තිබේ. 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 ඊළඟ තරු ලකුණ න්‍යෂ්ටි කිහිපයක් ඇති බහු න්‍යෂ්ටික සෛලද තිබේ. 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 උදාහරණ කියලා ලියන්න පුතේ කංකාල පේශි සෛල. න්‍යෂ්ටි කිහිපයක් ඇති බහු න්‍යෂ්ටික සෛලද තිබේ. උදාහරණ කියලා ලියන්න කංකාල පේශි සෛල. න්‍යෂ්ටි කිහිපයක් ඇති බහු න්‍යෂ්ටික සෛලද තිබේ. උදාහරණේ කංකාල පේශි සෛල. ඊළඟ තරු ලකුණ න්‍යෂ්ටියක් නොමැති සෛලද තිබේ. න්‍යෂ්ටියක් නොමැති සෛලද තිබේ. න්‍යෂ්ටියක් නොමැති සෛලද තිබේ. න්‍යෂ්ටියක් නොමැති සෛලද තිබේ. උදාහරණයක් තේ ලියන්න පුතේ
රතුරුදුරාණු සෛල, පෙනේර නල සෛල. රතුරුදුරාණු සෛල, පෙනේර නල සෛල. රතුරුදුරාණු සෛල, පෙනේර නල සෛල. රතුරුදුරාණු සෛලයි, පෙනේර නල සෛලයි. හරි. ඊළඟ කතාව තමයි පුතේ දැන් මේ වර්ණ දේහ තියෙනවනේ. වර්ණ දේහ තියෙනවනේ. කිසියම් ජීව විශේෂයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාව පුතේ නියතයක්. දැන් මිනිස්සෙක් නම් මිනිස්සෙක්ගේ සෛලයක තියෙන්න ඕන වර්ණ දේහ යුගල් 23යි. මිනිස්සෙක් නම් මිනිස්සෙක්ගේ සෛලයක තියෙන්න ඕන වර්ණ දේහ යුගල් ගාන කීයද? 23යි. මිනිස්සෙක් නම් මිනිස්සෙක්ගේ සෛලයක තියෙන්න ඕන වර්ණ දේහ යුගල් ගාන 23යි. ඒක ලෝකේ ඉන්න හැම මිනිස්සයාටම එහෙමයි. දැන් බල්ලෝ ගත්තාම හැම බල්ලෙක්ගෙම තියෙන සෛලයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාව ඒක නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ගොයම් ගත්තොත් ගොයම් ශාකයේ සෛලයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාව හැම ගොයම් ශාකයකටම නියතයක්. හරිද? යම් ජීව විශේෂයක සෛලවල න්‍යෂ්ටි ඇති වර්ණ දේහ සංඛ්‍යාව එම විශේෂයටම ආවේනික වූ එකකි. මිනිස්සෙක්ගේ සෛලයක තියෙනවා පුතේ වර්ණ දේහ යුගල් 23ක්. මිනිස්සෙක්ගේ සෛලයක තියෙනවා වර්ණ දේහ යුගල් 23ක්. යුගල් 23ක් කියන්නේ ඉතින් ජෝඩු 23ක් නේ. ඒතර වර්ණ දේහ 100 කීයක් තියෙද කියලා අහුවොත් කීයද උත්තරේ? යුගල් 23ක් කියන්නේ පුතේ 46ක්. වර්ණ දේහ 46යි. මිනිසාගේ දේහ සෛලයක වර්ණ දේහ යුගල් 23ක් තිබේ. වරහන් ඇතුළේ ලියන්න වර්ණ දේහ 46ක් තිබේ. වර්ණ දේහ 46ක් තිබේ. හරි. දැන් පුතේ මිනිස්සෙක්ගේ වර්ණ දේහ 46ක් තියෙනවනේ. ඒකෙන් පළවෙනි යුගල් 22 තියෙනවනේ. මම දෙකයි යන්නේ. පළවෙනි යුගල් 22 තියෙනවනේ. මේ තියෙන්නේ 23 වෙනි යුගලේ. මේ තියෙන්නේ 23 වෙනි යුගලේ. හරිද? මිනිස්සෙක්ක තියෙන වර්ණ දේහ යුගල් 23ක්. මේ තියෙන්නේ පළවෙනි යුගල් 22, මේ තියෙන්නේ අන්තිම යුගලේ. මෙන්න මේවා පුතේ ගැහණු පිරිමි කියලා වෙනසක් නැහැ. දැන් මේවා ඥාන තියෙනවනේ. ඒ ඥානවල ගැහණු පිරිමි කියලා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මේවට කියනවා අපි අලිංග වර්ණ දේහ යුගල්. අලිංග වර්ණ දේහ යුගල් කියලා කියනවා. හැබැයි මෙන්න මේ යුගලය ගැහණු පිරිමි අනුව වෙනස් වෙනවා. මෙන්න මේ යුගලයේ ගැහණු පිරිමි අනුව වෙනස් වෙනවා. මෙන්න මේ යුගලයේ පුතේ XX නම් මේ X කියන්නේ යාට දීපු නමක් සංකේතයක්. XX නම් ගැහණු වෙනවා පුතේ. එකක් X වෙලා අනික Y වුණොත් එයා පිරිමි වෙනවා. දැන් මේ කතාව අහගෙන ඉන්න ගෑනු ළමයි ඔයාලගේ හැම සෛලයකම තියෙන්නේ පුතේ XX තියෙන්නේ අන්තිම යුගලයේ විදිහට. ඒකයි ඔයාලා ගැහණු ළමයි වෙලා තියෙන්නේ. පිරිමි ළමයින්ගේ එකක් X අනික Y. එතකොට පිරිමි තත්වය ඇති වෙනවා. මේවට කියනවා පුතේ ලිංග වර්ණ දේහ යුගලය කියලා. මේ 23 වෙනි එකෙන් තමයි කෙනෙක්ගේ ලිංගය තීරණය කරන්නේ. ඒ නිසා මේකට කියනවා ලිංග වර්ණ දේහ යුගලය කියලා. XX වුණොත් ගැහණු වෙනවා පුතේ. XY වුණොත් පිරිමි වෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේ ප්‍රවේණි විද්‍යාව පාඩම ඉගෙන ගන්නකොට මේක පට්ට වටිනවා. XX වුණොත් ගැහණු, XY වුණොත් පිරිමි. මේ යුගල් 22 කේස් එකක් නෑ. ගැහණු පිරිමි කියලා ලොකු වෙනසක් නෑ. අලිංග වර්ණ දේහ යුගල් මේ යුගලයට කියන්නේ ලිංග වර්ණ දේහ යුගලය. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් සමහර කට්ටියගේ. එතකොට විවිධ ලක්ෂණ ඇති වෙනවා. ඒක ප්‍රවේණි විද්‍යාව පාඩමේදී සාකච්ඡා කරනවා. හරි. දැන් කියවන්නකෝ බලන්න. මිනිසාගේ දේහ සෛලයක වර්ණ දේහ යුගල් 23ක් තිබේ. ඉන් පළමු වර්ණ දේහ යුගල් 22 ලියන්න. අලිංග වර්ණ දේහ යුගල්. අලිංග වර්ණ දේහ යුගල්. අලිංග වර්ණ දේහ යුගල් වන අතර 23 වෙනි යුගලය ලියන්න ලිංග වර්ණ දේහ යුගලය. ලිංග වර්ණ දේහ යුගලය. ලිංග වර්ණ දේහ යුගලය වේ. ලිංග වර්ණ දේහ යුගලය වේ. ඊට පස්සේ කියනවා 23 වන වර්ණ දේහ යුගලය හිස්තනක් වේ නම් එහෙම කතාවක්. 23 වන වර්ණ දේහ යුගලය ලියන්න XY. මෙහෙම ලියන්න. XY 23 වන වර්ණ දේහ යුගලයේ XY වේ නම් එතන ඉස්සරහින් ලියන්න පුතේ පිරිමි වන කියලා. XY වේ නම් කියන තැන ලියන්න පිරිමි වන කියලා. පිරිමි වන අතර ඊට පස්සේ ලියන්න XX. XX වේ නම් ගැහණු වේ. XX වේ නම් ගැහණු වේ. ගෙම්බාගේ සෛලයක වර්ණ දේහ කීයක් තියෙනවද? 26ක් තියෙනවලු. V ශාකයේ සෛලයක වර්ණ දේහ 24ක් තියෙනවලු. ඒ ගෙම්බෝ ගැන V ගැන අහන්නේ. මිනිස්සුන්ගේ තියෙන වර්ණ දේහ යුගල් ගාන තමයි ඔයාලගෙන් අහන්නේ. සමජාත වර්ණ දේහ යුගල්.
සමජාත වර්ණදේහ යුගල්. හරි මේ අහන්නකෝ. සමජාත වර්ණදේහ යුගල්. දැන් ඔයාගේ සෛලයක වර්ණදේහ යුගල් කීයක් තියෙනවා කීවද? 23ක් කියලා කියවනේ. හරි. මේ තියෙන්නේ ඔයාගේ සෛලය. මේ තියෙන්නේ වර්ණදේහ යුගල්නේ. එතන මේවට තමයි පුතේ කියන්නේ සමජාත වර්ණදේහ යුගල් කියලා. මේවා ඉතින් එක එක විදියට ඔයාලට පෙන්නයි. මේ විදියට ඇඳලා පෙන්නයි. මේ විදියට ඇඳලා පෙන්නයි. පැහැදිලිද? ඊට පස්සේ මේ විදියට ඇඳලා පෙන්නයි. එක එක විදියට ඇඳලා පෙන්නනවා. හරි. සමජාත වර්ණදේහ යුගල්. පුතේ මේ එකක් ඇවිල්ලා තියෙන්නේ මේක ඇවිල්ලා තියෙන අම්මගේ පැත්තේ. මාතෘ පාර්ශවයෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක තාත්තගේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක පීතෘ පාර්ශවයෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයා බිහි වෙලා තියෙන්නේ අම්මගේ සෛලයකුයි තාත්තගේ සෛලයකුයි එකතු වෙලානේ. එතකොට මෙන්න මේ වර්ණදේහය පුතේ අම්මගෙන් ආපු. මේක තාත්තගෙන් ආපු. පැහැදිලිද? එහෙම වර්ණදේහ යුගල් වලට කියනවා සමජාත වර්ණදේහ යුගල් කියලා. මේ වගේ පුතේ තියෙන්නේ සමාන ගති ලක්ෂණ පාලනය කරන ඥාන. දැන් මේකෙන් පාලනය කරන්නේ ඔයා උසද මිටිද කියන එක නම් මේකෙන් පාලනය කරන්නේ උසද මිටිද කියන එක. මේක අම්මගෙන් ඇවිල්ලා තියෙන මේක තාත්තගෙන් ඇවිල්ලා තියෙන. අපි හිතමුකෝ මේ ඥාණයෙන් පාලනය කරන්නේ ඔයා hina වෙනකොට කම්මුල් වල ගැහෙනවද නැද්ද කියන එක මේකෙන් පාලනය කරන්නේත් ඒකම. එතන මම මෙහෙම කියන්නම්. මාතෘ හා පීතෘ පාර්ශවයෙන් පැමිණි. මාතෘ හා පීතෘ පාර්ශවයෙන් පැමිණි සමාන ගති ලක්ෂණ පාලනය කරන ඥානදරණ වර්ණදේහ යුගල්. මාතෘ හා පීතෘ පාර්ශවයෙන් පැමිණි සමාන ගති ලක්ෂණ පාලනය කරන ඥානදරණ වර්ණදේහ යුගල්. මේවට කියනවා සමජාත වර්ණදේහ යුගල් කියලා. අඳින්නකෝ මේ වගේ රූපයක්. මේ වගේ රූපයක් සමජාත වර්ණදේහ යුගල්. එක එක විදියට ඔයාලට ඇඳලා තියෙයි විභාගෙදී මෙහෙම කොහොම තියෙයිද දන්නේ නැහැ. කොයි විදියට හරි ඇඳගන්න. හරි වීඩියෝ එක නවත්තලා අඳින්නකෝ. වීඩියෝ එක නවත්තලා අඳින්න. හරි. දැන් ඔයාලා වීඩියෝ එක නවත්තලා ඇඳලා ඉවරයි කියලා මං හිතනවා රතු පෑනෙන් ලියන්න. ලියන්න මාතෘ හා පීතෘ පාර්ශවයෙන් පැමිණි 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 සමාන ගති ලක්ෂණ පාලනය කරන මාතෘ හා පීතෘ පාර්ශවයෙන් පැමිණි සමාන ගති ලක්ෂණ පාලනය කරන මාතෘ හා පීතෘ පාර්ශවයෙන් පැමිණි සමාන ගති ලක්ෂණ පාලනය කරන ඥානදරණ වර්ණදේහ යුගල් වර්ණදේහ යුගල් වර්ණදේහ යුගල් වර්ණදේහ යුගල් සමජාත වර්ණදේහ යුගල් ලෙස හඳුන්වයි. සමජාත වර්ණදේහ යුගල් ලෙස හඳුන්වයි. වර්ණදේහ යුගල් සමජාත වර්ණදේහ යුගල් ලෙස හඳුන්වයි. පුතේ මේ න්‍යෂ්ටිය පිළිබඳ දැනුම ප්‍රවේණි විද්‍යාව පාඩමට පට්ට වැදගත්. ඒ නිසා ඔයාලා ප්‍රවේණි විද්‍යාව පාඩම බලන්න කලින් මේ න්‍යෂ්ටිය කියන කොටස දෙතුන් ගමනක් බලනවා නම් ඒක ප්‍රවේණි විද්‍යාව පාඩම හොඳට තේරෙන්න හේතුවක් වෙනවා. හරි එහෙනම් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔච්චරයි. මයිටොකොන්ඩ්‍රියා ගැන කතා කරා, න්‍යෂ්ටිය ගැන කතා කරා.